ආමග කෙටි යා යුතු මග දුරයි ජයගමු දිවි මග. හරිදේ පාසලෙන් ඔබේ ජීවිතයට පාසල කැඳාගෙන ආවා. ළමයින්ගේ සිත්වල විතරක් නෙමෙයි වැඩිහිටි හැමෝගෙම සිත්වල මේ දිවි මග සරු කරන ජයගමු දිවි මග කියන මේ පාඩේ අරගෙන අපි ඔබේ නිවසට ආවා හරිදේ පාසලෙන්. ඉතින් මේ ආමග කෙටි යා යුතු මග දුර කියලා දෙන ඇදුරුතුමෝ ආදරණීයව පිළිගන්නට කලින් අපි එතුමා හඳුනගෙන ඉමු කවුද මේ සුවිශේෂී චරිතය මේ මගේ ඉස්සරහා ඉන්න කියලා. ඉතින් වසර 21ක් පමණ කාලාන්තරයක් පුරා දෙස් විදෙස් අධ්‍යාපන ආයතනවල ඒ වගේම ව්‍යාපෘතිවල
අධ්‍යාපනඥයෙක් සහ ඉංජිනේරුවරයෙක් ලෙස අත්දැකීම් හා පළපුරුද්ද සමග දැයි දරුවන්ගේ නුවණැස පෑදීමට කැප වී වැඩ කරන නිර්මාණශීලී ඒ වගේම වෘත්තිමය අධ්‍යාපනඥයෙක් එතුමා නමින් ඉන්දික බෝපිආරච්චි මැතිතුමා එතුමාව ආදරෙන් පිළියමු. අයිබෝවන්. ඉතින් හරිදේ පාසල විවෘතයි. කතා කරමු ජයගමු දිවි මඟ. හරි. මේ ඩිස්ටන්ස් හැද්ද වැඩිද? හරි. ඉතින් අධ්‍යාපනය ගැන ලංකාවේ අධ්‍යාපනය ගැන අටුවා ටීකා අපිට කියන්න දෙයක් නැහැ. අපි හැමෝම හොඳට අවුරුදු ගාණක් අපේ ජීවිත කාලේ පුරාම අධ්‍යාපනය ලැබලා අද අපි අධ්‍යාපනය කරන විදිය ගැන කතා කරනවා. ඉතින් ඉන්දික මැතිතුමනි මේ වගේ බාහිර කාර්යයක් ඔබතුමා මේක ලොකු ලංකාවේ දැනට තියෙන අධ්‍යාපනය පිළිබඳව පුනරාගමනයක් එහෙම නැත්නම් නැවත සිතා බැලීමක් ලොකු වැඩක් මේක. අපි ටිකක් කතා කරමු. ඇයි මෙහිම අදහසක් ආවේ? ඇත්තම මම නිදහස් අධ්‍යාපනය ලබාගත්ත රජයේ බදු මුදල් ගෙවන මහජනයාගෙන් ඉගෙන ගත්ත ඉංජිනේරුවරයෙක් ඒ වගේම අධ්‍යාපනඥයෙක් විදියට අද රටේ දූ දරුවන්ට විශාල දූ දරු පිරිසක් බිහි කරන්න සහයෝගය දක්වනවා. ඉතින් ඇත්තම මම ඉගෙන ගන්න පටන් ගත්ත මුල් අවදියේ සිට මම කිසිම 7-5ක් වේදන් නොකර මේ තැනට ආපු පුද්ගලයෙක්. ඒකට මම අදටත් නමස්කාර කරන්නේ මේ නිදහස් අධ්‍යාපනයට. අද නිදහස් අධ්‍යාපනය නොතිබෙන්න අද මට මෙතෙන්ට එන්න අමාරුයි. අපි හැමෝටම. ඔව්. නෑ මොකද ඒකට එහෙම කියන්නේ මම මගේ අම්මා තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. එතකොට රජයේ සේවකයෙකුගේ දරුවෙක් විදියට අපිට කිසිම ආධාරයක් හම්බෙන්නේ නැහැ. මම ශිෂ්‍යත්වය විභාගයට සමත් වෙලා ඉහළින්ම සමත් වෙලා මම ගාල්ල මහින්ද විද්‍යාලයට එන්නේ. හැබැයි අපිට ශිෂ්‍යාධාර හම්බෙන්නේ නැහැ. ඒයි අපේ දෙමව්පියෝ දෙන්නම රජයේ සේවකයෝ නිසා. නමුත් අපි මම 1979 වර්ෂයේ ඉපදුනේ. මම ශිෂ්‍යත්වයේ ලිව්වේ ලංකාවේ තිබිච්ච බීසනම යුගයේ 1989 වර්ෂයේ. මගේ අම්මා තමයි මගේ ගුරුවරයා. කිසිම පන්තියක් තිබුණේ නැහැ. එක වසරේ සිට මම 5 වසර වෙනකම් මගේ ගුරුවරයා අම්මා. ඒ ගුරුවරයා දීපු ඒ ශක්තිය ඒ ධෛර්යය තමයි ශිෂ්‍යත්වයේ සමත් වෙලම ගාල්ලේ මහින්ද විද්‍යාලයේ මට ලැබුණට පස්සේ එතන ඉඳලා තනියෙන් ජීවිතය ආරම්භ කරේ. ඇත්තම ගත්තොත් බෝඩින් ජීවිතය. ඒකත් අපි අම්මම තමයි ඇවිල්ලා හොයලා හොඳ තැනක් හොයලා මාව ඒ අදාළ ස්ථානයේ ස්ථානගත කරේ. ඉතින් එදා සිට මගේ ජීවිතය තනියෙන් තමයි ආරම්භ කරේ. ඒ කියන්නේ ඇත්තටම ජීවිතේට තනියම මූණ දෙන්න වෙනවා කියන එකත් හොඳ පන්නරයක්. අනිවාර්යයෙන් පන්නරේ අනිවාර්යයෙන්. මොන රටේ මොන භීෂණ කාලීන තත්ත්වයක් තිබුණත් මොනෝ තිබුණත් අපගේ අධ්‍යාපනය අපි ලබා ගන්න ඕන. ඔව්. දැන් ඉන්දික බෝපිආරච්චි මහත්මයාණනි දැන් ඔබ මේ ඔබ ඇත්තටම මේ අපේ හරිදේ පාසලේ මේ විශේෂයෙන් හරිදේ රූපවාහිනිය අපි ගේන පාසල. මේකේ ගේන්නේ අධ්‍යාපනය. පාසල් විෂය මාලාවේ තොරතුරු ගේන්නේ. ඒ විතරක් නෙමේ සමාන්තරව තියෙන වෙනත් විෂයන්ත් විශේෂයෙන් කතා කරනවා. හැබැයි ඔබ ලෑස්ති වෙන්නේ මේ පිටක් වෙනස් ආරේ අනිවාර්යයෙන්. අද සමාජෙ මම පොඩි පරිශ්‍රණයක් කරා. මගේ වසර 21ක විතර උසස් අධ්‍යාපන මම ඉංජිනේරුවරයෙක් විදියට ඉගෙන ගත්තේ මම රුහුණු ඉංජිනේරු පීඨයේ පළමු කණ්ඩායම පළමු බෙන්ච් එකේ විදියට. එතන ලොකු අත්දැකීමක් ලැබුණා. සීනියර්ස්ලා නෑ අපිට. නෑ. හැබැයි අපි මේ බාධා මැද්දේ ඉහළට ඉගෙන ගන්න අවස්ථාව අපිට ලැබුණා. මොනවද බාධා තිබුණා කියලා අපි අධ්‍යාපනය අයින් කරන්න උත්සාහ කරේ නෑ. එතකොට මම කිව්වේ ඒක මම බාධා දෙකක් යටතේ අපි වැඩ කරමු කැත්තේ. පහ ශිෂ්‍යත්වයේ සමත් වෙනකොට බාධාවක් තිබුණා ලොකුම රටේ. ඊළඟට මේ
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආවත් මේ කවුරුත් නැහැ කියලා එහෙම අපි උනේ නැහැ. අපිම තමයි පටන් ගත්තේ. මොකද මගේ මේකක් තියෙන අපි අද ලෝකේ අපි ගාව දෙන්නෙක් ඉන්නවා. අපි ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ. මගේ හොඳම මිතුරා මගේ යටිසිත. අපි කවුරුත් එහෙම කල්පනා කරන්න පටන් ගත්තොත් අපේ දුව දරුවෝ ඔක්කොම ඕක තමයි වැදගත්. මොකද මම කතා කරන්නේ මාත් එක්ක. අනිත් කට්ටියත් එක්ක කතා කරලා වැඩක් නැහැ. දැන් මම මේ වැඩසටහනට පැමිණෙන්න කලින් මම මාත් එක්ක කතා කරලා ඉන්නේ නේ. මම අහනවා මගෙන් මම මොනවද දැන් මේ කියන්න ඕන? මම මොනවද අහන දෙයට කියන්නේ කියලා මම අහනවා යටිසිතින් මගේ. මේක තමයි අපි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි නිවැරදි මාවත ගොඩනගා ගන්න අපිට තියෙන්න ඕනේ. කියන්නේ වසන්ත මහත්තයා මේ හොඳ විෂන් එකක්. දැක්මක් තියෙනවා. අපි පුංචි කාලේදීම අපේ අම්මලා අහනවා ඔබ කවුරු වෙන්නද කැමති කියලා. හැබැයි ඒක අර්ථාන්විතව කිව්වොත් මම මෙන්න කෙනෙක් වෙනවා කියලා. එතෙන්ට අපිට යන්න පුළුවන් වෙන මාර්ගය ගොඩනගා ගන්නවා. මට මතකයි මගේ අම්මා කියනවා සමහර දවස්වලදී මම පුංචි කාලේ ඉඳලම ඉංජිනේරුවෙක් වෙන්න හරි කැමතියි. මම ලී කොටයක් උඩ නැගලා මෝටර් සයිකල් එකේ පදිනවලු චූටිම කාලේදී. අවුවදින් කවුද වෙන්නේ කියලා ඉංජිනේරුවෙක් වෙනවා කියනවා. ඇයි ඒ මගේ පුංචි කාලේදී ආසාවක් තිබුණා ඉංජිනේර කෙනෙක් වෙන්න. වාහනයක් තනියෙන් ගලවන්න, තනියෙන් පදින්න, තනියෙන් ගියක් හදන්න. ඒ දැනුම තව කාටද කියලා දෙන්න. දැන් මම තමයි ගෙදර වැඩිමලා. මට ඉන්නෝ නංගිලා දෙන්නේ මල්ලි. මම තමයි කට්ටියගේ ගුරුවරයා. අද ඔක්කොම විශේෂ මේ උපාධියදාරි. අද රාජ්‍යයේ විශාල හොඳ රැකියාවල ඔක්කොම ඉන්නේ. වෛද්‍යවරු ඒ වගේ ඉන්නේ. මම තමයි ගුරුවරයා. එතකොට බලන්න අම්මයි තාත්තයි මට දීපු මේ ආభాෂය මම ගෙදර වැඩිම සහෝදරය විදියට මගේ සහෝදරයන්ට ගුරුවරයෙක් වුණා ගේ ඇතුලේ. ඒ දැක්කපු පන්නරය මට රටේම ඉන්න දරුවන්ට ඊපස්සේ විදේශ රටවල ඉන්න දරුවන්ට ජාත්‍යන්තර ඉන්න දරුවන්ට අද මට දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඇත්තටම මේ ඉන්දික බෝපිආරච්චි මෙතුමා අපි හෘදේ පාසලේ අපි හැමදාම වෙන අපේ තියෙන විෂයමාලා කතා කරා කියලා මම කිව්වේ. අපි ගණිතය උගන්වන්න, ජපන් භාෂාව උගන්වන්න, ඉංග්‍රීසි භාෂාව උගන්වන්න, සිංහල ඉතිහාස විෂය උගන්වන්න. මේ හැම විෂයක්ම උගන්වන්න යද්දී ඔබ විතරක් ඒ ළමයාගේ හිත ඇතුලේ තියෙන පරමාර්ථ ටික ස්පර්ශ කරනවා. මත ඉලක්ක ටික ස්පර්ශ කරනවා. මම කිව්වා මම පොඩි පරිශ්‍රණයක් කරා ලංකාවේ සහ ලෝකයේ අධ්‍යාපනය ගැන. ඒ පරිශ්‍රණය මම තමයි කරේ. ඉතින් මගේ ගැන පරිශ්‍රණයක් කළා. මම අද මෙතෙන්ට එන්නේ කොහොමද කියන පරිශ්‍රණය මම කරා. ඊට පස්සේ බැලුවා ඇයි අද දරුවන්ට තව කොහේ හරි යන්න බැරි එතෙන්ට පුළුවන්. මම මේ ඔබට තේරෙයිද ලස්සන වදන් ටිකක් අපි හැමෝම දන්න. හැබැයි ඒ වදන් වලින් අපි හොඳටම දන්න එක තමයි අපේ ලංකාවේ අපි දන්න එක මොකද්ද? තිබූ තැනක තොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඒ කියන්නේ කිසිම කාටවත් සතුරෙකුට ගන්න බෑ. ඒ උගත්කම. එන්නේ අපි උගතෙක් වෙන්න ඕන. අපිට අන්නේ උගත්කම ලබා දුන්නේ මේ නිදහස් අධ්‍යාපනය. ඉතින් ඒ උගත්කමට ශිල්පය මතු රැකෙන දරු පරම්පරාවට අපි දෙන්නේ නැති වුණොත් අපි ඒ රටට, ජාතියට, ආගමට කරන අගෞරවයක්. ඒ වගේම අපි කෘතගුණ සලකන්න ඕන. දැන් මගේ වයස අවුරුදු 41ක් 79 පුදුනා. ඒකට දැන් මම කල්පනා කරා මම මෙතුවක්කල් ඉගෙනගෙන ඇවිල්ලා තව දුරට තාමත් ඉගෙන ගන්නවා මම. හැබැයි ඒ මම ඉගෙන ගන්න පරමාර්ථය විතරක් වැඩක් නෑ. මම ඉගෙන ගන්නකොට 41 වෙනකන් වසර 41ක මට තිබිච්ච අත්දැකීම් බාධා අපේ දරුවන්ට දෙන්න. හරිද? තාම සොදුරුයි ඉන්දික මහත්මයාණන් මට හිතෙන්නේ ඔබ මේ ඉගෙන ගන්න හැටි උගන්වනවා. අනිවාර්යයෙන්. ඇත්තට ඔබේ මේ දැන් මේක මට හරි රසවත් වෙන්නේ දැන් ළමෙක් තමන්ගේ තියෙන නොහැකියාව හරි තමන්ගේ තියෙන දුර්වලතාවය හරි හඳුර ගන්න හැටි ඔබ ඉස්සලා කියලා දෙනවා. අනිවාර්යයෙන්. අපි ඉදිරි වැඩසටහන බලන්න. අපි ආදරණීය දරුවන්ට, අම්මා තාත්තට, ගුරුවරුන්ට මම ආරාධනා කරනවා. මොකද මම ගුරුවරුන්ට උගන්වලා තියෙනවා ගුරුවරයෙක්. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ගුරුවරුන්ටත් උගන්වන්නේ කියන්නේ මම මේ ලොකු
පරපුරුද්දක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මම ගත්ත දැනුම ඒ කට්ටියට ලොකු වටිනාකමක් දැනුවා. ඔව් ඇත්තටම මම දැන් ඉන්දික මහත්මයානේ දැන් මේක මම කතා කරන්න කැමතිම ඔබ ඉගෙන ගන්න හැටි උගන්වද්දී උගන්වන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඒ වගේම ගුරු වෘත්තියේ ඉන්න කෙනෙකුට ඔබේ අත්දැකීම වටිනා වගේම ඔබ මේ සොයාගෙන තියෙන දැනුම් ටික ඔබ කතා කරන්න බලාපොරොත්තු වෙන අනාගතයේ වැඩසටහන් කීපයකදීම කතා කරන්න බලාපොරොත්තු වෙන සොඳුරු අත්දැකීම් ටික ඔවුන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම. දැන් අපි එතෙන්ට තමයි යන්න ඕනේ. ඒක තමයි කියන්නේ success starts in the womb and ends with the tomb. අපි මව්කුස පිළිසිඳගත්ත මොහොතේ තමයි අධ්‍යාපනය ජයග්‍රහණය පටන්න්නේ. අම්ම දසමසක් අපිව මව්කුස තියාගෙන තමයි අපිට උගෙන්වන්නේ. අම්මා අපිත් එක්ක කතා කරනවා. එතකොට ඒ කතා කරන භාෂාව ඒ භාෂාව අපිට තේරෙනවා. ඒක අපි දිගටම ඒ භාෂාවේ ශක්තියෙන් තමයි මේ විශ්ව ශක්තියෙන් තමයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ. ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන ශක්තිය. අපි ස්වභාව ධර්මයත් එක්ක ඉන්න ඕනේ. එහෙම ඉන්නකම් අර මව් කුසේ ඉඳලා ටොම් එකට සොහොන් කොට වෙනකම් අපි ඉගෙන ගන්න ඕනේ. ජයග්‍රහණය කරා යන්නේ. හැම වෙලාවෙම ජයග්‍රහණය. අද දවසේ අපි බලන්නේ හැමෝම මේ ජයග්‍රහණයට යොමු කර. මොකද මම විතරක් ජයග්‍රහණය කළා වැඩක් නැහැ. මොකද මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත දරුවෙක්නේ. එතකොට අපි දරුවෝ දෙමව්පියෝ ඔක්කොම මේකට එකතු කරගෙන යන්න මට ඕනකම තියෙනවා. එතකොට මේ රට මේ ලෝකය අපිට ඉතාම ලස්සන ලෝකයක් කළා දියුණු කළා ඉහළටම යන්න පුළුවන් මුදල් වලින් නෙවෙයි මේ ශක්තියෙන්. ඇත්තටම අපිට මේ ලෝකය සොඳුරු තැනක් කරන්න උත්සාහ කරද්දී මාධ්‍ය ආයතනයක් විදිහට මේට සක්‍රීයව දායකත්වයේ දක්වන ලැබීම අපට සතුටක්. හරිදේ ටීවී පාසල හැමදාම මේමයි කල්පනා කරේ. හරිදේ ටීවී පාසලෙන් අපි විෂය කරුණු වලට එහා ගිහිල්ලා මේ කතා කරන්නේ හරියට ඉගෙන ගන්න හැටි උගන්වන්න. අපි ඉන්දික බෝපි ආරච්චි මෙතුමත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉන්දික මෙතුමනි අපි ගොඩක් කතා කරා ඔබ ඒතරතුරු වගතු කතා කරා. ඔබ ඊටාම හොඳ ආරම්භයක් ලබා දුන්නා. මම වැඩි කල් මරණ එක ඉච්චර හොඳ නැහැ. මම ඔබට බාර කරනවා අපට කියලා දෙන්න ඔබ කියන ආමග කෙටි නම් යා යුතු මඟ ගොඩක් දුරයි නම් ජයගමු දිවි මඟ. ඒ කියන්නේ දිවිය ජය ගන්නයි ඔබ උත්සාහ කරන්නේ. ඔබ දිවිය ජයගත් කෙනෙක්. ඒකයි මෙහි තියෙන රහස. ඉතින් අපි එකයි අද මේ හරිදේ ටීවී එක හරි දේ කියා දෙන්න හරි. ඉතින් ඇත්තම හරි දේ කියා දෙන්න. අපට හරි සතුටක් ඔබ අපේ අපේ පාඩේ හරි වටිනවා. හරි දේ මොකද අපේ දරුවන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට හරි දේ අපි කියා දුන්නම තමයි හරි මාර්ගය දැනගන්න. අපි කියමනක් තියෙනවානේ. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඉතින් අපි මේ දැනගෙන අපි ඉදිරියට යමු. එහෙමනම් අපි බලමු. මේ education is the key to success. එහෙනම් මේ success එක වෙන්න අපිට වැටගත්ම මොකක්ද අධ්‍යාපනය? ඉතින් මේ success වෙන්නේ මොකද්ද? success in life. ජීවිතය success කරගන්න අපිට ඕන. එහෙනම් and teacher make a lasting impact in the lives of their students. ඒ වගේම නෙල්සන් මැන්ඩෙලා කියනවා education is the most powerful weapon which you can use to change the world. ලෝකෙ වෙනස් කරන්න. එහෙනම් අපිට අද අපේ ජයග්‍රහණය කරපු අපේ දරුවෝ ඉන්නවා. අද ලෝකෙම ජයග්‍රහණය කරන ශ්‍රී ලාංකීය දරුවෝ ඉන්නවා. අද පාසල් වල යන දරුවෝ මේ ඊයේ පෙරේද දවසක සම්පතක්කම් අරගෙන නව නිර්මාණ කරලා ලෝකෙම ජයගෙන එන දරුවෝ ඉන්නේ. අපි ඒව වැඩි කතා කරන්නේ මෙන්න මාධ්‍ය. අපි එතෙන්ට විවෘත කරා. අපි අද සිට ලස්සන වැඩසටහන් ටිකක් මේ පාසල හරහා අරගෙන යන්න හදනවා. මේක අපිට ඕන වෙලා තියෙන්නේ සෑම දෙමව්පියෙක්ගෙම සෑම දරුවෙක්ගෙම සෑම ගුරුවරයෙක්ගෙම මේ වෙතට යොමු වෙන්න. ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. මේ ලෝකයේ දිහා ඇත්තට බලලා හොඳ වෙපන් එකක් බවට අධ්‍යාපනය හදාගන්න කියන එක තමයි. ඉතින් අපි මේ වෙපන් එක අපි අද බලමු කොහොමද වෙන්නේ කියලා. මේ වෙපන් එකේ වැදගත්ම කොටස තමයි මේ වෙපන් එක ගත්තට පස්සේ අපි ගැන කතා කරන්න කිව්වම තමන් කල්පනා කරන්න තමන් මොන ස්ටෙප් එකේද ඉන්නේ කියලා. ඔන්න අපේ සම්බන්ධ වෙන්න දුව දරුවෝ අම්මා තාත්තලා ගුරුවරු ඔන්න අපිම හිතන්න අපිත් එක්ක කතා කරන්න කිව්වනේ මම. which step have you reached today? අද වෙනකොට තමන් මොන තත්ත්වයකටද පත් වෙලා තියෙන්නේ? ඔබගෙම මේ ප්‍රශ්න ටික අහන්න.
එතකොට ඔබට තේරෙවි ඔබ ජයග්‍රහණයක් ලබා ඇති අද වෙනකොට මොනවා හෝ එතෙන්ට යනකොට ඔබ කොහොමද හිතුවේ කියන එක. සමහරු කියාවි අයියෝ මේක හරි ලේසි වැඩක් නේ. ඕක පොඩි දෙයක් ඕකම අයියෝ ඕක මටත් පුළුවන් නේ. දැන් ක්‍රිකට් ටීම් එකේ ගිහිල්ලා අපි 1996 වර්ල්ඩ් කප් එක ගහුවම හටහට කියන අයියෝ ඕක පොඩි දෙයක් නේ කියලා. හැබැයි අද වසර 25ක් සමරනවා. නම කප් එකේ. ඉතින් අපි ඇයි කියන එක තමයි අපි දැන් එතෙන්ට යන්න ඕන. ඉතින් ඒ යන්නේ තමන් ආ ගමනේ කටුකත්වය හඳුනාගන්නේ තමා පමණයි. ඒකට තමන්ගේ කටුකත්වය හඳුනාගත්තොත් තමන්ට එතනින් පියවරක් ඉදිරියට තබන්න පුළුවන්. ඉතින් අපි මේ පියවර අද නගිනවා ඉදිරියටම. අපේ අද අවසානයේ වෙනකොට අපේ දුවා දරුවා මුළු ලංකාවම සියලු දෙනා අද අපි ඉහළම තැනකට ගෙනියනවා. පඩි කීපයක් එක සැරේට මුස්සනවා මම මේ පැය ගානක. අපි යටම ඉන්න දරුවන් අරගෙන යනවා උඩම පියවරකට. ඒක අපේ පරමාර්ථය. දැන් අපි බලමු. එහෙනම් අපි අන්න උඩම පියවරට ගියා. හැමෝම පටන් ගන්න ඕනේ. Yes, I can do it. ඕනම ඔව් මට පුළුවන් මේක කරන්න. ඒක තමයි අපිට කියන්න ඕන. ඔබ මෙතන ඉන්නවනම් අද ඔබේ ජීවිතේ ඔන්න ඉදිරි කාලේ පටන් ගන්න පළමු දවස් අද කරගන්න. අපේ සියලු දෙනාටම අපි කියන්නේ. අද ඔබේ ජීවිතේ ඉදිරි කාලේ පටන් ගන්න පළමු දවස කරගන්න. ඒ නිසා අද හොඳම දවස කරගන්න. සෑම නැගිටින දවසකම ඔබ හිතන්න උදේ පාන්දර නැගිටීමට ප්‍රථම අද මම මේ දවසේ මේ වැඩ ටික කරනවා. අවසානයේ මම මොනවද කරේ නැති කියලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේ මම කරන්නේ ඕක තමයි. ඕක තමයි රහස. අති දෙයක් නැහැ. හරි ලේසි. මුදල් යන්නේ නැහැ. ඔබට මට හැමෝටම කරන්න පුළුවන් දේ. සැලසුමක් හදා ගන්න ඕන. දවසේ දිනචරියාව හදා ගන්න ඕන. මං කෝ විෂන් එකක් තියෙන්න ඕන හැමෝටම. දැක්මක් තියෙන්න ඕන. දැක්ම තිබිලා වැඩක් නැහැ. දැක්ම දැක අපි ඩ්‍රීම් කරගෙන හොඳට රෙදි පෙරවන් නිදාගෙන ඉඳලා වැඩක් නැහැ. මිෂන් එකක් තියෙන්න ඕන. එහෙනම් මොකද්ද තියෙන්න ඕන? දැක්ම තිබුණට වැඩක් නැහැ. මෙහෙවර කරන්න ඕන වැඩ දවසින් දවස මොකද්ද කරන්නේ? අපි ඉංග්‍රීසියෙන් කියන අප්ඩේට් කරන්න ඕන. අප්ඩේට්. යාවත් කාලීන කරන්න. අවසානයේ end of the year end of the task එක අවසානයේ upgrading වෙනවා. ශ්‍රේණි වෙනවා. ඉතින් අපේ දරුවෝ ඉස්කෝලේ එක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය මොකද්ද මේ කරලා තියෙන්නේ? ග්‍රේඩ් කරලා තියෙන්නේ. අපි ඕක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අපි ගුරුවරු දන්නේ නැහැ, දෙමාපියෝ දන්නේ නැහැ. මොකටද මේ ග්‍රේඩින් කරේ කියලා? ශ්‍රේණි. අපිව ග්‍රේඩ් කරගන්න ඕනේ. එහෙනම් ශ්‍රේණිය කියන එක ඉතා වැදගත්. එහෙමනම් අපි ආදරණීය අම්මා තාත්තා, දුව පුතා, ගුරුවරු ඉතින් අපි තාම ගෞරව කරනවා මගේ ගුරුවරුන්ට. අදටත් මම කොතන දැක්කත් මගේ ගුරුවරුන්ට දැන් නමස්කාර කළා වඳිනවා. අපේ පාසලෙන් අපිට ලබා දුන්නේ ඒක. ගාල්ල මහින්ද විද්‍යාලයේ අද මම අදටත් ආදරෙයි. ඒ මහින්ද විද්‍යාලයෙන් අපි ලබාගත් ඒ සංකල්ප වර්ධනය අපිට ලෝකෙ ජය ගන්න ඒ ශක්තිය ලබා දුන්නේ. ඉතින් අපි එදාට අපේ මෑණියන්ට අපේ ගෙදර මෑණියන්ගේ දෙවනි මෑණියෝ අපි පාසලේ මෑණියෝ. ඒ කියන්නේ අපි මෑණියෝ කියන්නේ. ඒක පාසල් මෑණි. අනිවාර්යයෙන්. අපි එතන කියන්නේ එතන පාසල් මෑණි කියන්නේ මොකද? අපි අම්මා මව්කුස තුල ඉඳලා අපිව අරගෙන ආවට පස්සේ බාර දෙන්නේ මෑණියන්ට ආපහු දෙවෙනි මෑණියන්ට. ඒ මෑණියෝගේ ගාවට යන්නයි අපි හදන්නේ. අපි අද බලමු එහෙමනම් ඒ හොඳ දවසේ මොනවද වෙන්නේ? කවුද මේ ගුරුවරු? මං කිව්වා අපේ පළමු ගුරුවරයා. ගුරු. අපේ ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි. මව්කුස තුල පිළිසිඳගත් මොහොතේ සිටම අම්මට අවශ්‍ය පහසුකම් ටික දීලා අම්මත් එක්ක කතා කර ඒ සහයෝගිය දිදී අපිට ඉගැන්වුවේ තාත්තා. ඒ දෙන්න නොහිටින්න අද ලෝකයේ කිසිම සත්වයෙක් ජීවත් වෙන්නේ නැහැ. අද අපි කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම මොළයක් එක්ක වැඩ කරන ලෝකයේ සොෆියා ගැන අපි අහලා ඇති. අපි ඉදිරියේදී වැඩසටහන් කතා කරනවා. අපේ දරුවෝ දන්නවා, සමහර දෙමව්පියෝ දන්නේ නැහැ. සොෆියා කියන්නේ සෞදි අරාබියේ
රෙජිස්ටර් කරපු රටේ පුරවැසියෙක් විදිහට පත් කරපු ප්‍රතිමමලයක් තියෙන පුද්ගලයෝ අද බිහි කරනවා තාක්ෂණයේ ජයග්‍රහණය කළා අපි එතෙන්ට යන්න පුළුවන් වුණාට මේ අපි කියන ලක්ෂණය එතන නැහැ. මේ අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ තියෙන ඒ අපි ඉදිරියේදී කතා කරන මානුෂීය කියන වචනය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අද නැත්තේ එතෙන්ටයි අපි අද මේ දවස වැය කරන්නේ ඔබට අපි මේ මනුස්සකම හඳුනා ගන්න කියා දෙන්න හදන්නේ. තාම ජීවිතය වෙනස් කරන කතාවක් ඇත්තටම අහන්න හම්බෙන්නේ මේ මමත් බාධා නොකරම හිටියා. ඉන්දික බෝපිආරච්චි මැතිතුමා අපට ඉගෙන ගන්න හැටි කියන අපි විශේෂයෙන් ළමයින්ට දෙමව්පියන්ට ගුරු භවතුන්ට අධ්‍යාපනය පිළිබඳව යම් උනන්දුවක් දක්වන හැමෝටම මොකද හැමෝටම ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඔහු අවසාන කරා හරි ලස්සන තැනකින් plan the work the plan. මට ඒක නොකියම බැරි වුණා. අපේ ජීවිතේ අපි සැලසුම් කරන්න ඕන, සැලසුමකට වැඩ කරන්න ඕන. මේ කියන කාරණා ටිකත් එක්ක අධ්‍යාපනයේට මේ හරිදී පාසලේ මේ ළමයින්ට වේදිකාව හදද්දී ශීනු නිර්දේශ උගන්වද්දී අපේ ඔබේ හදවත මොළය පුහුණු කරනවා කොහොමද ඉගෙන ගන්න කියලා. අපිට ඊටාම හොඳින් සම්පත්දායකෙක් හම්බුනේ ඉන්දික බෝපේ ආරච්චි මැතිතුමා. එතුමාගේ අධ්‍යාපනඥයෙක් වගේම එතුමා ඉංජිනේරුවරයෙක්. මේ අපට හම්බෙන්නේ මහ පොළවේ ඇත්තටම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවන්න උත්සාහ කරන ගුරු භවතෙක්. ඒ වගේම දේශකවරයෙක්. අපි කෙටි විවේකයකට යන්න අවසරයි. ඔබේ අදහස් මේ හරිදේ ටීවී රූපවාහිනී විශේෂයෙන් හරිදේ ටීවී පාසලට එවන්න හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල 077 321 39 66 කෙටි විවේකයකට කියලා. නැවතත් ඔබ සම්බන්ධ වෙන්නේ හරිදේ ටීවී හරිදේ පාසල සමග. මේ පාසල ඔබට අද විශේෂ තැනක් වුණා, විශේෂ මොහොතක් වුණා. ඔබේ තිරේ ළඟ ඔබට කියන්නේ ඉගෙන ගන්න කොහොමද කියලා. වෙනදා අපි විශේෂ කාරණා කතා කරාට අද කතා කරන්නේ ඉගෙන ගන්න කොහොමද කියලා. මේ සඳහා ප්‍රවීණම දේශකවරයෙක් හමු වුණා. එතුමා ඉතාම හොඳින් මේ කාරණේ පැහැදිලි කරනවා. ඉන්දික බෝපිආරච්චි මැතිතුමා. එතුමා අධ්‍යාපනඥයෙක් වගේම ඉංජිනේරුවරයෙක්, පළපුරුදු දේශකවරයෙක්. අධ්‍යාපන ආයතන ගොඩක ව්‍යාපෘති ගොඩක සේවය කරපු එතුමට මේ අපට සම්පත්දායකයෙක් විදියට හරිදී පාසල වර්ණවත් කරනවා. ඔබේ ආසනයේ ඉඳගෙන ඔබ ලබන්නේ විශ්වය අල්ලන දැනුම. අපි එතුමත් එක්ක දිවිමග ජයගමු දිවිමග කතා කරමු. ඉස්සරහට ඔබ යන්නේ කොහෙද කියලා. ඔව්. වසන්ත මහත්තයා මෙහෙමයි. දැන් අපි ගුරුවරු ගැන කතා කරනවා. බුදුහාමුදුරුවෝ සියලුම ආගම්වල ගුරුවරු ගැන කිව්වා. ඉතින් මේ ගුරුවරයා ටීචර් කියන එක අපිට අර්ථයක් කරලා තියෙන සාමාන්‍ය අර්ථ දැක්වීමක් මේක. නමුත් මේකේ ගොඩක් අර්ථයක් තියෙනවා. අපි ටීචර් කිව්වම පළවෙනිම ඇත්තටම ට්‍රේනර් කෙනෙක්. ටී කියන එක පුහුණුකරුවෙක්. අපිට මතක් කරගන්න අපේ අම්මනේ පුහුණු කරේ මුලින්ම. මුලින්ම අපිට කිරි බොන්න ගෙන්නුවේ. එදා අම්මා කිරි බොන්න අපිට පුහුණු කරේ නැත්නම් අද අපි මෙතන නැහැ. එතන ඉඳලා අපිට දිගටම හොඳ පුහුණුකරුවෙක් වුණා. සියලු දෙනා. ඒ වගේම හොඳ එඩුකේටර් කෙනෙක් වෙන්න ඕන. උගතෙක්. ඒ වගේම අධ්‍යාපනඥයෙක්. එඩුකේටර් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ දැනුම අධ්‍යාපනයේම හොඳට අත් ගන්න ඕන, ඔළුවට ගන්න ඕන. ඇක්ටර් කෙනෙක් වෙන්න ඕන. අපි ඇක්ටර් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක් කිව්වම අපි හිතන්නේ හරිය ලේසි කියලා නෑ, අමාරුයි. අපි වචනයක් තියෙනවා අපි හැමෝම දන්නවා. දැනට සුදුසු නුවණ ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා. අපි හැමෝම මේ රඟපානවා. මේ රඟපාන්නේ කෙටි කාලයකටයි. අපි කිසිම දෙයක් නැතුව මේ ලොවට බිහි වෙලා ඇවිල්ලා කාලාන්තරයක් රඟපාලා අවසානයේ මෙලෝ දෙයක් නැතුව නැවතත් ස්වභාව ධර්මයක් එක්ක එකතු වෙනවා. ඔක තමයි ජීවිතය. ජීවිතයේ රඟ මඩලක්. ඉතින් ඒ රඟ මඩලේ හරිමඟ කියා දෙන රඟ දක්වන්න පුළුවන්
හැකියාව තියෙන්න ඕන ගුරුවරයාට. ඒ වගේම හොඳ සම්බන්ධීකාරකවරයෙක් වෙන්න ඕන. කෝඩිනේටර් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ හැමෝම දෙමව්පියෝ, දරුවෝ, ගුරුවරු ඔක්කොම එකිනෙකාට සම්බන්ධී වෙන්න පුළුවන් වෙන්න. ඒ වගේම හොඳ සුවපත් කරන්නේ හීල කෙනෙක් වෙන්න ඕන. ඇයි? දරුවෙක් අඬාගෙන එනවා. ඇයි දරුවෝ? ඇයි පුතේ? මොකද? අහනවා. බලනකොට අපි දන්නවා ප්‍රාථමික අවදීදී අපිට ඔක වුණා. ටීචර් මට චූ ගියා. අන චූ ගියපු නිසා ඇඳලා තියෙන්නේ. එතකොට දරුවට ගහන එක නෙමෙයි අපි කරන්නේ. ඒ දරුවා සුවපත් කරලා. එතකොට පුතා යන් කියලා ගිහලා එක්ක. අන්න ඒ අම්මා දීපු එක තමයි අතෙන්දිත් අපිට දෙන්නේ. එතකොට අන්න ඒ වගේ ඕනම දෙයක මම සරල උදාහරණයක් අපිට ඇඟට දැනෙන උදාහරණයක්. ඊට වැඩි ගොඩාක් හොඳ ගුරුවරු අපිට හම්බෙලා තියෙනවා. අපිට අත්දැකීම තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ සුවපත් කරලා තියෙන්නේ අපේ කායික අවශ්‍යතාව විතරක්ම නෙමෙයි. මානසික අවශ්‍යතාව. හදවත නිදිච්ච තැන්වල සුවපත් කරලා තියෙනවා. මම ඒක චුට්ටක් ඔබට එකතු කරේ. අනිවාර්යයෙන්. අපි ගම්බිම් වල ගම් මට්ටමින් ඉගෙනගෙන මහබිමේ ආවම අපිට තේරුණා අර ගමේ ඉස්කෝලේ ටීචර්ගේ සාරිය සුවඳයි. හරියටම. ඒක තමයි අපි කියන්නේ. ඒක අපි අද ලංකාවේම අපේ ගුරුවරු දෙමාපියන් ගාව තියෙනවා. ඒක එළියට යන්න හරි කවුරුවත් කියා දුන්නේ නැහැ. අපි දැන් මේ උත්සාහ කරන්නේ හරි දේ කියා දෙන්න. හරි දේ කියන්නේ නිවැරදි ක්‍රමය කියා දෙන්න. ඒක දෙන විදිහ. විදායකෙක් වෙන්න ඕන. වැරද්ද දුටු තැන ක්‍රියා කරන්න. එදා අපිට ගුරුවරයා ගැහුවා. ධනගස්සල දෙව්වා. පොත් බෑග් එකේ අදාළ පොත ගෙනාවේ නැති වුණාම අවුවේ පොත් බෑග් එක ඔළුව තියාගෙන පොත ගෙනල්ලා නැත්නම් අවුවට වෙලා ඉන්න ඕන. අපි ගෙදර ඇවිල්ලා කිව්වේ නෑ. අපි දඬුවම් හිදලා අපි එදා පාඩමක් ඉගෙන ගත්තා. මොකද්ද? මං වැරද්දක් කරා නම් මම විඳවන්න ඕන. ඊළඟ දවසේ කවදාකවත් ඒ වෙලේ වැරද්ද කරන්නේ නැහැ. අම්මා මට ගහනකොට මට මතකයි ශිෂ්‍යත්වයට ගණන් හදන්න දීලා අම්මා දුන්න වෙලාවේ මම ගණන් හදලා තිබුණේ නැහැ. අම්මා වැඩට ගිහිල්ලා එනකොට. ඔක්කොම ඉවර නැහැ කියලා අම්මා ආපු ගමන් කෝටුවක් කඩන් ඇල්ල ගැහුවා. අඬ ගණන් ටික හැදුවා. එදා අම්මා ගැහුවා කියලා අපි ගිහිල්ලා හැංගිලා හිටියේ නෑ. හැබැයි අපට තරහක් තිබුණෙත් නෑ. තරහ තිබුණේ නෑ. ඊට පස්සේ ගණන් ටික හදලා ගිහිල්ලා අම්මට වැන්දා. ඔව් ඇත්තටම ඉන්දික මහත්මයා අපි ඔබත් මමත් මං හිතන්නේ අපි මේ 70 ගණන් වල 80 ගණන් වල බිහිවෙච්ච අය මේ අපිට කොච්චර තරවටුකම් අඩත්තිට්ටම් එහෙම නැත්නම් දඬුවම් පැවරුවත් අපි කවදාවත් කිසි විටක ඒ යුගයේ මං හිතන්නේ ඒ යුගයේ තියෙන සුභවාදී ගතියද මන්දා ඒ හැමෝම කිව්වේ මේ වේදිකාවෙම මේ ආසනයේම මේ නාලිකාවෙම අපි කතා කරා. වුන් හැමෝම කිව්වේ අපි ඒ අම්මට තාම ආදරේ කියලා. අන්න එතන තමයි මම පරිශන කරන්න පටන් ගත්ත තැන. අපි දැන් ඔය 80 දශකයේ 70 දශකයේ අපි කියනවා දැන් ඉන්න ළමයි හරි සෞතුයි. දැන් ඉන්න ළමයින්ට මෙලෝදියක් බෑ. මුන්ගේ කිසිම ගතිගුණයක් නැහැ. ගුරුවරයෙක් දැක්කට සීට් එකකින් නැගිටින්නේ නැහැ. කිසිම සැලකිල්ලක් නැහැ කියලා. ඇයි එහෙම උනේ කියන එක තමයි මම හෙව්වේ. සමාජයේ ඔන්න ඔය ප්‍රශ්නේ හොයන්න ගියාම තමයි මට තේරුනේ මං හෙව්වා. ඇයි මේ හවුරුත් බනිනවා මේක නෑ වැරදි කියන එක. හැබැයි ඒක හොඳ නෑ. වැරදි එකම නෙගටිව් තින්කින්. හැමෝම පොසිටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ට තියෙන චෝදනා ප්‍රමාණය සීමාව ඉක්මවා යනවා. දැන් පෙරට අපි සාපේක්ෂවනේ ගන්නෙ. පෙරට සාපේක්ෂව වර්තමානයේ තියෙන චෝදනා ප්‍රමාණය සීමා ඉක්මවා යනවා. එතකොට සමාජ විශ්ලේෂකයෝ අධ්‍යාපනඥයෝ අනිවාර්යෙන් උනන්දුයි මේ කඩාවැටීමට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයන්න. මම හිතන්නේ දැන් අපි අර ඒ කියන්නේ ඇත්තටම ඒකට උත්තරයක් ඔයත් ඔබතුමා මේ හොයන්න උත්සාහ කරන්නේ ඒක නම් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔව්. එතන තමයි විදායක පාවිච්චි කරේ නෑ අපේ ගුරුවරු අදට. හැඳි නොගෑ හදන හොද්ද කැටි ගහනවා කියලා කිව්වා. එහෙනම් අම්මලා තාත්තලා දරුවන්ට දැන් ගහන්නේ නැහැ. ගුරුවරු අද දරුවන්ට ගහන්නේ නැහැ. එහි ප්‍රතිවිපාක තමයි අද සමාජයේ මේ වෙලා තියෙන්නේ. විදායකේ බාර ගන්න ඕන ගුරුවරයා. එක්සිකියුටිව් කමාන්ඩ්ස් හරියට දෙන්න ඕන. කරනු නැත්තම් දුන්න ෂොට් එක.
එතන පටන් ගත්තා නම් අද මේ සමාජයේ විශාල ප්‍රතිශතයක් අඩු වෙනවා. ඊළඟට තමයි හොඳ පරිශකය වෙන්න ඕන අපේ දෙමව්පියෝ, ගුරුවරු, ශිෂ්‍යයෝ. අද අධ්‍යාපන ක්‍රමය වෙනස්. ඉස්සර තිබුණේ දිසාපාමොක් ලිපිය. දැන් ඔබතුමාට කියන්න මම දිසාපාමොක් මේ තියෙන්නේ ලරුවෝ, මේ තියෙන්නේ පැන්සල. එසේ සර් එසේ. ඔත සර් නේ කිව්වේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය. අද ඒ ක්‍රමය නෑ. ඊට පස්සේ ආව ගුරුවරයා කොච්චර කිව්වත් ශිෂ්‍යයෙකු නෑ මේක වැරදි. මේක වැරදි. අපි තමයි දන්නේ. අම්මලාට අපි දන්නේ. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමය. ඒකත් අද යල්පැන ගිහපු ක්‍රම. අද තියෙන ක්‍රමය හයිබ්‍රිඩ් ක්‍රමය, දෙමුහුම් ක්‍රමය. මොකද්ද දෙමුහුම් ක්‍රමය? අපි දන්නවා හයිබ්‍රිඩ් කිව්වම වාහන මතක් වෙන්නේ. නමුත් දෙමුහුම් කියන්නේ ගුරුවරයා යා යුතු මඟ පෙන්වන්න ඕන. ඒක තමයි අද පෙන්වන්නේ අපි. යා යුතු මඟ පෙන්වුවට පස්සේ ශිෂ්‍යයා එය හොයන්න පරිශන කරන්න ඕන. අද පාසල් පද්ධතිය තුල විශ්වවිද්‍යාල පද්ධතිය සියලුම ව්‍යාපෘති තියෙන්නේ. අද ව්‍යාපෘති කරන්න කොපි කරන එක ළමයි. මේකට හුරු කරලා නැහැ. අපි අන්න එතන පරිශකෙක් වෙනුන් ගෙදරින් පටන් ගන්න තියෙන මේක. අම්මා ගෙදර උයනකොට දරුවා කුස්සියට අරන් යන්න තියෙනවා උගන්නන්න. විශේෂ තියෙනවා. එළවලු ටික කපන හැටි, මාළු ටික කපන හැටි, ටැප් එක හයි කරන හැටි. ප්‍රායෝගික තාක්ෂණික කුසලතා කියලා 6 ශ්‍රේණියේ සිට පටන් ගන්නවා. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ පාසල් වල හැම පිරිමි දරුවෝ ගැහැණු දරුවෝ කියලා හැමෝම රෙදි මහන්න තියෙන ඒ ඔක්කොම ගන්නනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ වෙනම ක්‍රමයක්. එතන මම වෙනම කතා කරමු ඉදිරියේදී. උසස් අධ්‍යාපනයේ ත්‍ෘතික අපි ඒව කතා කරමු. ඒව එක එක විදියට දරුවන්ට දෙන ක්‍රමය තියෙනවා. මෙන්න මේ පරිශ්‍රණය පුරු කරන්න ඕන. අද දෙමව්පියෝ මෙන්න මේ පරිශ්‍රණයට, ගුරුවරු පරිශ්‍රණයට යනවා නම් මේ ලෝකේ තියෙන්නේ මොනවද කියන එක හිතා ගන්න ලේසියි. ඉතින් අපි ඒකයි කිව්වේ අපි තාම නිවැරදිව මාර්ගය දැනගෙන නෙවෙයි මේ ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි පන්ති කාමර ක්‍රියාවලියේ පන්තියේ වාඩි වෙලා ඉන්න කාලයට සාපේක්ෂව අපි පන්ති කාමරේ එළියට ගෙනියන්න ඕන කියලා ඔබ කියන්නේ. එළියට ගෙනියන අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා තියෙන්නේ. අපි කරන්නේ නැහැ. අපේ ගුරුවරු මේක දන්නේ නැහැ. ඒවට දෙන ටීචර් ගයිඩ් එක ගුරු මාර්ගෝපදේශ දුන්නට ඒව කියවලා නැහැ. අද අපිට ඕනන්නේ ඒක පෙන්වන්න. ඒකට නැතුව තමන් මොනවර දෙයක් දන්නා කියලා හිතාගෙන ඒ ටික උගන්වන්න. එහෙම උගන්වන්න බෑ. එහෙම ඉගෙනුම වෙන්නේ මෙන්න මේ විශේෂඥයෝ දීපු මාර්ගයේ නැතුව අපි දරුවෝ එක එක දිශාවලට කරකැවෙනවා. දරුවන්ට හිතා ගන්න බෑ දෙමව්පියන්ට හිතන්නේ මොන පාරේද අපි ආයුත්තේ. පාරවල් ගොඩයි. පස්මන් හන්දි ලංකාවේ තියෙනවා. පස්මන් හන්දි දෙකක් තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධම. කොහෙද තියෙන්නේ? අවුවදින් කී දෙනාද දන්නේ? ශිෂ්‍යත්වයේ ප්‍රශ්නයක්. එකක් අපේ ආත්තම්මල ගමේ අපි ඒක හොඳටම දන්නේ. වීරකැටියෙන් පස්මන් හන්දි. තව එකක් තියෙන බොරැල්ලේ. පස්මන් හන්දි. මට බොරැල්ල පස්මන් හන්දිය මම දන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලේ පුහුණු කාලේ ට්‍රේනින් පීරියඩ් එකක් අපිට දෙනවනේ කම්පැනිස් වල දාලා. රෑ ගිහිල්ලා පාර දන්නතු වැරදි පාරේ ගියේ. නැවතිලින්දපු ගෙදරට ගියේ නෙවෙයි අනිත් පාරේ ගිහිල්ලා. හරි. එදා තමයි ඊතර පස්මන් හන්දියක් කියලා ඉගෙන ගත්තේ. අන්න බලන්න එක්ස්පීරියන්ස් එකක් ගත්තා හැටි පළපුරුදු. එදා තමයි මට තේරුනේ මම එතකම් මම දැනන් හිටියේ අර ගමේ තියෙන එක විතරයි. ඉතින් අන්න ඒ වගේ මේ පරිශ්‍රණ කරන්න අපි පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ දරුවත් එක්ක පටන් ගත්තම අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දරුවොත් එක්ක ඉන්න ඕන විශ්වවිද්‍යාලයේදී. ඒ කරන ලෙක්චරර්ස්ලා, කතිකාචාර්යවරු, මහාචාර්යවරු අද දරුවොත් එක්ක තමයි ඉන්නේ. මම මේකත් එක්ක පොඩි කතාවක් කියන්නම්. අපේ අධ්‍යාපනයත් එක්ක අපිට ලැබුණු ගුරුවරයෙක් කිව්වා. දරුවනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඔබලා සියලු දෙනාම හරක් විය යුතුයි. අපි බැලුවා අපි මේ ඉස්කෝලේ යන කාලෙත් අපේ ගුරුවරයා හරක කියුනේ කිව්වේ. මෙච්චර මහන්සි වෙලා විශ්වවිද්‍යාලයට ආමත් අපිට කියනවා හරකෙක් වෙන්න කියලා. එතකොට මම බැලුවා ඇයි මේ අපි මේ හරක කියන්නේ? ඔන්න එතුමා කියනවා මෙහෙම. දරුවෝ හරක කියන්නේ උදේ ඉඳන් හැන්ද වෙනකන් උලා කන සතෙක්. අපිත් උදේ ඉඳන් හැන්ද වෙනකන් දැනුම උලා ගන්න ඕන. යන්න ඕන හැමතැන ලයිබ්‍රරි එකට යන්න, පොත්පත් ගන්න, ඉන්ටර්නෙට් එකට යන්න, හැම එකකම දැනුම, හැම එක්ස්පීරියන්ස් එක මිනිස්සුත් එක්ක කතා බහ කරන්න. මේ මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් එක ගන්න. ආකල්පමය අදහස් ගන්න.
ඔබ කොම උටා ගන්න කිව්වා. ඒක අරගෙන ඉවරලා හරකා ඊට පස්සේ හන්දෑවට ලොක්කොම වමාරනවා කිව්වා. ඔබත් හන්දෑවට ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා පොතක් ගන්න. ඔක්කොම ටික අර උදේ ඉඳන් හැන්ද වෙනකන් කරපු ටික වමාරන්න. ඊට පස්සේ හරක කරන්නේ පිළිවෙලකට බුදිනවා කිව්වා. අපිටත් ඒක පිළිවෙලකට ලස්සනට ලියා ගන්න. හරක අවසානයේදී බුදි යනවා කිව්වා. අපිත් ඊට පස්සේ හොඳට නිදා ගන්න. එතකොට හොඳට මතක තියෙනවා කිව්වා. අපි යන්නේ ඊතර තමයි අත් කරලා පෙන්නන්නේ. ඉන්දික මහත්මයාණනි ඔබතුමාට මතක් වෙන්නෙත් මේ මහ පොළොවේ තියෙන උදාහරණම තමයි. ඇත්තට මේ අධ්‍යාපනයේ එහෙම වෙන්නත් ඕන. මේ මහ පොළොවේ අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් ටිකක් තියෙනවා. වටපිට පරිසරයේ ගොඩක් දේවල් තියෙනවා. එතුමා අපිට මේ මතක් කරලා තියෙන්නේ අපේ තියෙන දේවල්. ඊටාම හොඳින් ඔබට ආයි මතක් කරලා දෙනවා. අපි යමු ඊළඟ කොටසට. ස්වභාව ධර්මයත් එක්ක තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු අපි මොකද්ද මේ এডুকেෂන් එක. අපි හැමෝම දන්නවා E = 3HI. අද ගත්තොත් පොත්පත්. අද දරුවන්ගේ පෙළපොත අරගෙන ඉස්සර වෙලාම කියවන්න පෙරවදන වදනක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන දේවල් කියවන්න අද දෙමව්පියෝ ගුරුවරු කී දෙනෙක් පෙළපොත්වල තියෙන මුල් පිටුව කියවලා තියෙනවද? අන්නේ මුල් පිටුවේ තියෙන වැදගත් ඒවා මේව කියලා තියෙනවා. E = 3HI ඉංග්‍රීසියෙන් අපි කියන්නේ. ඉංග්‍රීසියෙන් හරි ලේසි පැහැදිලි. এডুকেෂන් අධ්‍යාපනය කියන්නේ මොකක්ද? අධ්‍යාපනය කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අධ්‍යාපනඥයෙක් කියන්නේ තවත් ඊට වැඩිය අපහසු වැඩක්. හොඳ පළමුරුද්දක් තියෙන්න ඕනේ මේක. හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් කියන knowledge එක. අන්න ඒක තමයි අපිට අර කලින් කිව්වේ. හරකෙක් වෙන්න කිව්වොත්. දැනුම ඇදලා ගන්න ඕනේ හැම තැනකටම ගිහිල්ලා. අද තාක්ෂණය දියුණුයි. ඉන්ටර්නෙට් එකට යන්න, YouTube එකට යන්න. ගිහින් ලෙවල් තියෙන හොඳ දේවල් ලෝකයේ වටා සැරිසරන්න. සැරිසරලා ඔක්කොම දැනුම කහන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දැනුම ප්‍රායෝගිකව යොදවන්න ඕන. කුසලතාවේ ස්කිල් ඩෙවලොප්මන්ට්. අපි ඒවා කතා කරන හෑන්ඩ් එක අතට දෙන්න ඕන. අත කය ඔක්කොම වැඩ කරන්න පටන් ගන්න. ඒ මොන දෙකම තිබුණත් වැඩක් නෑ වසන්ත මහත්තයා. හදවත හදා ගන්න ඕනේ. හද නැත්නම් උතන. හදවත කියන්නේ ආකල්ප, සංකල්ප, ඇටිටියුඩ්ස් හදන්න ඕන අපේ දරුවන්. ඕක හදන්න පුළුවන් පාසලට පමණයි. සහ ගෙදරට පමණයි. මගේ මේ සංකල්ප වර්ධනය කරගෙන තියෙන්නේ මම හදාගත්තේ මගේ නිවසේ සහ මගේ පාසලේ සහ මගේ විශ්වවිද්‍යාලය සහ ඒ ආයතන වලින් අපි. ඒ ඕන ආයතනයකට අපි ගියාම මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ඉතින් ඒක ඕන තරක කියනවා. අද වෙනතුරු කිසිම දුම්පානයකින් මත්පැන් පානයකින් කරන්නේ නැහැ. ඕනම ප්‍රියසාද හැම එකටම යනවා. හැබැයි මගේ තියෙන ආකල්පමය මට අදහසක් දීලා තියෙන පුංචි කාලේ ඉඳලම ඔබ හරි මාර්ගයට යන්න. ඔබට අවශ්‍ය දේ පමණක් ගන්න, අනවශ්‍ය දේ ඒක අපිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සහ ඵලදායීතාවය ප්‍රොඩක්ටිවිටි එක හැරෙද්දී 5S කියලා ඉගෙන ගත්ත ජපානයේ කෙනා. මුලින්ම අනවශ්‍ය දේ ඉවත් කරන්න. සේවි. අවශ්‍ය දේ ටික විතරයි ගන්න. ඉතින් අන්න ඒ වගේ ආකල්පය අපි හදා ගන්න ඕන අපි තම තමන්. ඔය සමහරු කියනවා අනේ මට මේක නවත්තන්න බෑ මේකට බැහැ නෑ. එහෙම එකක් නෑ. ඒක හරි ලේසි. තමන්ට තමන් කතා කරා නම් ඕන දෙයක් නවත්තන්න පුළුවන්. තමාට තමා කතා කරන්න අඳු ගන්නන්න අපිට ඕනකම තියෙනවා. අර දෙකෙන්ම දැනුම පුළුවන් තරම් තියෙනවා අපිට. අද ඉස්කෝලේ අධ්‍යාපනය ගත්තොත් හර විෂයන් කියලා තියෙනවා. ප්‍රධාන විෂය. අර දැනුම ගන්න තියෙනවා. හැබැයි කුසලතාවයට වෙනම තියෙනවා තාක්ෂණික විෂයන්. ප්‍රායෝගික තාක්ෂණික කුසලතාව නමක් දාලා තියෙනවා. ඒත් කරන්නේ නැහැ. ප්‍රාතාකෝගී කියනවා. 6 ශ්‍රේණියේ සිට පුතේ පටන් ගන්න. අම්මේ තාත්තේ. අපි ඔබට යන හැටි පෙන්නන්න. ඔබ මේ පොත්පත් අරන් කියවන්න. ඔබගේ දැනුම වර්ධනය වේ. මම සියලුම ලංකාවේ තියෙන සියලුම ටෙක්ස්ට් බුක් කියලා තියෙනවා. මොකද මට දැනුම වර්ධනය කරගන්න. මගේ කුසලතාවය වර්ධනය කරගන්න. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසාන වසරේ ඉගෙන ගනිපුදී අද 6 ශ්‍රේණිය දරුවන්ට තියෙනවා. ජෙනරේෂන් ගැප් කියලා කියනෝනේ. ඒත් අපි තාම පරස් නැහැ. ජාත්‍යන්තරයට ගියාම අපි තාම පල්ලෙහායි. අවුරුදු 10ක් විතර පහළ.
ඉතින් අන්න ඒ ගැප් එක අපි හදමු ඉස්සරහට ඉක්මනින් හදන්න ඕනේ. පහුවෙන්න අපි තවත් යනවා. වෙනස් වෙන බලන්න. අද රොබෝ තාක්ෂණය තියෙන්නේ. අද රොබෝවරු උගන්වන්නේ මෙහෙම. ඉතින් ඒ තාක්ෂණයට අපිට යන්න බෑ. ඉක්මනින් අපි මේක ගැප් එක ෆිල් කරේ නැත්තම්. මට ඕන මෙන්න මේ හරි දේ පාසල හරහා මෙන්න මේ සමාජයේ තියෙන විශාල ලොකු පරතරයක් එක ඉක්මනින්ම අඩු කරලා දෙන්න මේ කෙටි කාලීනව හරි දේ අවශ්‍ය දේ කියන්නේ. ඇත්තටම මේ අපිට මේ අපි මං කියන්නේ අපේ මේ ගුවන් කාලය එහෙම නැත්නම් විකාශන කාලය වටින්නේ මේ කාලේ වටින්නේ කාලය ඇතුලේ වටිනා දෙයක් තිබුණොත් විතරයි. ඇත්තටම මේ මම විශ්වාස කරනවා හරිදී පාසලේ සොඳුරු කාලය මේ ආරම්භ වෙන්නේ. ඉන්දික බෝපිආරච්චි මැතිතුමා මේ තාම හරවත්ව දිගට කරගෙන යන්න වාසනා ගුණය ලැබෙන්න ඕන. එතුමා මේ කියන මේ ඒ කියන්නේ අපට එච්චකුරෙන් ලැබෙන කාරණා තුනම ලැබිලත් අපි නව නිර්මාණවලට යන්නේ නැත්තේ ඇයි කියලා මම එතුමාගෙන් මේ අවසාන කොටසින් අහන්න කැමතියි. එතුමා තාම මේ කොටස මට විස්තර කරේ නැහැ. මම ඒකට ගිහිල්ලා එන්නම්. අද වෙනකොට නව නිර්මාණ පාසල් මට්ටමේ කරනවා. නව නිපැයුම්ගේ කරුවන්ගේ සංගමය පාසලේ තියෙනවා. මම මේ සංගමයේ මහින්ද විද්‍යාලයේ ඉඳපු සමාජික අපිට පාසලේ දා හැදුවා. මම නව නිපැයුමක් හැදුවා පොඩි එකක්. ඒක නව නිපැයුම් තරගයටත් ගෙනියන්න ඕන. ලොකු දෙයක් නෙමෙයි චූටි දෙයක් හැදුවා දෙයක්. හැබැයි අපේ ගුරුවරු එදා ඒක ලොකු දෙයක් විතර අපිට පෙන්නුවා. අරන් ගිහලා අපි ඒ තරඟ වලට පෙන්නුවා කොළඹ බණ්ඩාරනායක සම්මතතාවට පළවෙනි වතාවට ගියේ ඒකත් එක්ක. ලොකු ඇගීමක්. ලොකු ඇගීම මට ලොකුම ඇගීම කියන්නේ සහතික අවශ්‍ය වුණේ නැහැ. අර යන්න ලැබිච්ච එක. ඒක ඇත්ත. ඉතින් අර එතන අද ලෝකෙම ජය ගන්නපු දරුවෝ ඉන්නවා. අපි මාධ්‍ය කීයක් ඒවට ඉඩ අරගෙනවද කියන එක අපි බලන්න ඕන. වෙන දේවල් වලට ලොකුවට මාධ්‍ය දිගනකොට මේ දරුවෙක් ජයග්‍රහණය කරන එකට අපි නිමගාරින්නේ. ඔබ හොඳ පණිවිඩයක් කිව්වේ. ලෑබ්‍ර ප්‍රේක්ෂක ඔබට අපි මතක් කිරීමක් කරන්න කැමතියි. මේ අපේ නිෂ්පාදන කණ්ඩායමත් අධ්‍යක්ෂකතුමත් අපිව දැනුවත් කරන්න හිටියේ ඔබ. ඔබේ ගම්බිම් මට්ටමේ ඇත්තටම ළමයි ඉන්නව නව නිර්මාණ කරන. අපි මේ හරිදී පාසලට වෙනම කාලයක් වෙන් කරලා තියෙනවා ඒකට. ඔබ දන්නවද ඒක? මෙතුමා මතක් කරනකොට ඔබට ඔන්න මම දැන් ආපහු මතක් කරනවා. ඔබේ නව නිර්මාණ වලට හරිදී ටීවී පාසල විවෘතයි. ඔබට ඇත්තටම ඔබ නිෂ්පාදනය කරන නව නිර්මාණය කතා කරන්න, පෙන්වන්න, විස්තර කරන්න හොඳ වේදිකාවක් හදලා තියෙන්නේ හරිදී ටීවී පාසල. අරන් එන්න. අපි අවස්ථාවක් දෙන්න. අන්න ඒ නිසා තමයි අපි මේ හරිදී පාසලත් එක්ක සම්බන්ධ වුනේ. ඉතින් ඒ නව නිර්මාණයකට යන්න නිකම් බෑ. ශිෂ්‍යයාට තියෙන්න ඕන තමාගෙන හොඳ විශ්වාසයක්, අවබෝධයක්. ගුරුවරයා මඟ පෙන්වනකොට ගුරුවරයාට තියෙන්න ඕන හොඳ මඟක්. දෙමව්පියන්ට තියෙන්න ඕන ශිෂ්‍යයා ගැන. මෙන්න මේ කනෙක්ටිවිටි එක නැතුව කවදාත් ලෝකේ ජය ගන්න බෑ. අද ලෝකේ ජය ගන්නපු සියලු දෙනාම අද මමත් යම්කිසි ජයග්‍රහණයක් කරලා තියෙනවා නම් ඒ ජයග්‍රහණ තියෙන්නේ මගේ ගුරුවරු, මගේ දෙමව්පියෝ සහ මම සහ මගේ යහළු මිත්‍රාදී වට ප්‍රමාණයෙන් දීපු සහයෝගය නිසා. ඉතින් අන්න ඒ නිසා වසන්ත මහත්තයා අපි දැනගන්න ඕන මේ කනෙක්ටිවිටි එක අද මට හදන්න ඕන. අද සමාජයේ මේ කනෙක්ටිවිටි එක නැහැ. දරුවා ගැන දෙමව්පියෝ හොයන්නේ නැහැ. ගුරුවරයා ගැන දෙමව්පියෝ හොයන්නේ නැහැ. මේ ගුරුවරයා කවුද? මේ ගුරුවරයා මොනවද කරන්නේ? මේ ගුරුවරගෙන් මොකක්ද අපිට සමාජයට ලැබෙන්නේ? දරුවා මොන පැත්තටද යන්නේ? නැහැ. ගුරුවරු ගැන අවබෝධයක් නැහැ. දරුවා ගැන අවබෝධයකුත් නැහැ. සමාජය ගැන අවබෝධයකුත් නැහැ. තමන් ගැන අවබෝධයකුත් නැහැ අවසානයේදී. අන්තිමේදී තමන් මොකද්ද කරේ කියලා තමම දන්නේ නැහැ. මේ තියෙන්නේ මුහුණු පොතේ මම දැක්ක මේ කාලීනව මේ කීප දිනයක වැඩිපුරම ගැවසිච්ච වචන ටික. රූපස්කම, ධනවත්කම, උගත්කම ඔය මොනවත්කම තිබ්බත් වැඩක් නැහැ. හදවතින් මොනස්සකම නැත්තම්. ඒ වගේම මම දැක්ක තවත් එකක් තමයි ලංකාවේ දොස්තරවරු, ඉංජිනේරුවරු ඕනතරම් හිටියත් මිනිස්සුયો ඉන්නේ අතේ ඇඟිලි ගන්නට. ඒක නිසා දරුවා පුළුවන් තරම් මිනිස්සෙක් කරන්න. මට හොඳට හිතට වැදුණු වාදී පදන් දෙකක්. මට ඒකම මේ වැඩසටහන ආරම්භ කරන්න ඕනේ. මේ මනුස්සකම කියා දෙන්න. ඒ හැමෝටම. එහෙමනම් මේ ජීවත් වීම කියන්නේ මොකද්ද? ජීවිතය විඳින්න ඕන අපි. විඳවන්න හොඳ නැහැ. ජීවත් වීම කියන්නේ ආදරණීය අම්මේ තාත්තේ
දරුවනි, ගුරුවරුනි අපි කවුරුත් බයිසිකලයක් පදවනවා වගේ. හැමෝටම බයිසිකල් පදින්න අමාරුයි. ෆුට් සයිකල් කියන්නේ අපි රෝද දෙකේ යාත්‍රාවේ වැටි වැටිනේ පුංචි කාලේ නැගිට්ටේ අපි. අන්නේ බයිසිකලේ පදිනවා වගේ වැඩක්. ඔබ එහි සමබරතාව පවත්වා ගන්න තෙක් එය ඉදිරියට ගමන් කරන අතර එසේ නොහැකි වූ විට ඔබ නොසිතූ ලෙස ඇද වැටෙනවා. ඉතින් ඔබ මේ සමබර වෙන්න ඕන ඔබගේ ඔළුව, ඔබගේ බ්‍රේන් එක. එහෙනම් මේ බ්‍රේන් එකේ කොටස් දෙකක් තියෙනවා. අද ලෝකයම නොබෙල් සම්මාන ලැබපු විද්‍යාඥයෝ මේ පරීක්ෂණ කළා මේව හොයාගෙන තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ කරන්න කියලා තියෙන්නේ අපිට. එහෙමනම් මෙන්න එක්ස්පීරියන්ස් එක ගන්න. එක්ස්පීරියන්ස් එක බෙදෙනවා එහෙනම් අපිට කොහොමද? usability analytics. ඒ කියන්නේ left brain එක අපේ වම් මොළය. analytical thought, logic තර්ක කරන හැටි. languages භාෂාමය දැනුම. විද්‍යාව, ගණිතය අපි මේ ඔක්කොම කරන්නේ අන්තිමේදී මොනවද? මේ වම් මොළයට විතරයි. දකුණු මොළය තමයි වැදගත් ඊළඟට. ඩිසයින් කරන්න, ක්‍රියේටිව් කරන්න, නිර්මාණශීලී වෙන්න. ඒකට ඔබට සෞන්දර්ය විෂයන් ඉස්කෝලේ උගන්වන්නේ නිසා තමයි සමබර කරලා තියෙන්නේ. එතකොට තාක්ෂණික විෂයන් උගන්වන්නේ ඒක තමයි. art and music, creativity, holistic thought in the right brain එකත් අපි බැලන්ස් කරන්න ඕනේ. මෙන්න මේ දෙක සමබර වුණාම තමයි රසායනිකව ප්‍රතික්‍රියා කළා අපගේ මතක ශක්තිය වැඩි වෙන්නේ. අද ක්‍රීඩා අනිවාර්ය කරන්න යන්නේ ඒකයි. පාසලක දරුවෙක් ක්‍රීඩාවක් කළ යුතුයි, තාක්ෂණික විෂයක් කළ යුතුයි, සෞන්දර්ය විෂයක් කළ යුතුයි. අපි එතෙන්ට මුල් තැන දෙනවද කියන එක අපි ආදරණීය දෙමව්පියෝ, ආදරණීය ගුරුවරු කල්පනා කළා. අපි පස්සේ left brain එකට විතරක් ගියා. අපි ඒක අද හදමු. මෙන්න හදන විදිහ. රොබර්ට් ඔන්ස්ටයින් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන ඉතාමත් වැදගත් සොයාගැනීමක් කරා. ඉතින් මම හොයාගෙන ඉන්නේ නෙමෙයි පින්නේ. ඒක තමයි පරීක්ෂණ කරපුව බලන්න කියන්නේ. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම් අපේ මොළයේ වෙනම කාර්යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන්විත බව. එහෙමනම් මේ ක්‍රියාකාරකම් අපි කරන්න. ඔන්න අද ඉඳලා වැඩ පටන් ගන්න. මං කිව්වා අද තමයි වැඩ පටන් ගන්න ඕන. වසන්ත මහත්තයා බලන්න වම් මොළය අපි කරන වැඩ තිබුණට මදි මේක හොඳට ක්‍රියා කරන්න පටන්. අපේ දරුවන්ට ගෙදර පොත් වාක්‍ය පිළිවෙත අස් කරන්න උගන්වන්න. පොත් වාක්‍ය අස් කරනකොට වම් මොළය ක්‍රියා කරනවා. පරිගණකවල වැඩ කරන්න උගන්වන්න. ඔබේ ජීවිතයේ සීවටන පිළිවෙත සම්බන්ධ ලස්සනට. කොයි වෙලාවෙ දකින්න තමන්ගේ වම් මොළය තමයි ක්‍රියා කරන්නේ. ඔබේ වයස දින පැය විනාඩි තත්පර වලින් ගණන් හදන්න ඔබට දැන් වයස කීයද තත්පර කීයද විනාඩි කීයද කියලා. ඔබගේ ගණිත ගැටලුවක් කරන් හොතට විසඳන්න. සමාජමය ගැටලුවක් කරන් ඒකට හේතු සොයන්න මම කරා. ඒක තමයි මේ අද ප්‍රතිඵල දෙන්නේ මම. ඉතින් අයවැයක් හදන්න තමන් කීයක් මුදල් ලැබෙනවද කීයක් මුදල් වැය වෙනවද? බජට් එක හදන්න. වම් මොළයයි ක්‍රියා කරන්නේ. ඔබ මේ වම් මොළය ක්‍රියා කරන්න පුරුදු කරන්න. එතකොට ඔබේ දරුවා විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් වෙනවා ඉස්සර වෙන. ඒ වගේම දකුණු මොළේ ඊටම වැදගත්. සුන්දර පරිසරයක චමත්කාරයක. ඔබට රජයේ සේවකයන්ට ඇයි නිවාඩු දෙන්නේ? යාළුවෙක්ගේ පාටියක් තියෙනකොට යන්න නෙවෙයි. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ දරුවොත් එක්ක ගිහිල්ලා නිදහස් තැනක සුන්දර පරිසරයක. අද ඒවට හදලා තියෙන පරිසරය. බොට්නිකල් ගාඩන්. සීතාවක යන්න. හරිම ලස්සනයි. උද්භිද උද්‍යානය. වෙට් සෝන්, ඩ්‍රයි සෝන්, හම්බන්තොට, රිදීගම යන්න. ගීයක් වුණන්න. රිද්මයට නටන්න. ඔබ සඳහා ලාංඡනයක් නිර්මාණය කරන මටම මගේ මූර්තියක් කතා කරන්න. මාළු ටැංකියක් දෙස බලාගෙන ඉන්න. සතෙක් සුරතල් කරන්න. සතුන්ට ආදරය කරන්න. වන සිව්පාවුන්ට ආදරය කරන්න. සතා සිව්පාවට විතරක් නෙවෙයි සියලුම සාක ගස් මල් පැලවලට ආදරය කරන්න. ඔබ මේ ආදරය කරන්න ඔබට මෙන්න මගෙන් තිලිනයක් සෞන්දර්යාත්මක රස වින්දනයත් එක්ක අපේ අද්විතීය සංගීතඥයෙක් රෝහණ බැද්දගේ මහත්මයා හරිය ලස්සනට පරිසරය වර්ණනා කරනවා. අපි බලමු ඒ වර්ණනාව.
තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ වෙල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ ගන්තිරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ වෙල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ ගන්තිරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ ඒ මෞතුරුල්ලේ සුරූපී යොබුන් ලාලනී සංකේත වූ වාසනාවේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ ඇල්හේනේ රුක් සෙවනේගේ පැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ ඇල්හේනේ රුක් සෙවනේගේ පැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ යයිදෝ නවෝදෙන් මැකිලා ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ